අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ. මම රසික සඳරුවන් ඉදිරිමාන්න. ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය. තෙල් වරාය විදුලි වෘත්තීය සමිති කොළඹ වටලනවා. වෘත්තීය සමිති අනතුරු අඟවයි. නව ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියක් ඇමති ගම්මන්පිල පිහිටුවයි. පළාත් ගමනාගමනය සාමාන්‍ය අතට. සීමා ලිහිල් කිරීම කොවිඩ් අවසන් වූ බව කියන සහතිකයක් නෙවෙයි යුද්ධ හමුදාපති පවසයි. කොවිඩ් මර්ධන එන්නත පරාජය කරන A30 කොවිඩ් ප්‍රභේදය ගැන සෞඛ්‍ය අංශ පරීක්ෂණ ආරම්භයි. ෆේල් නැහැ. ෆේල් උනේ නිලධාරීන්. වර්ගවාදී පාසල් රටට එපා. එක රටක් එක නීතියක් බහරගත් පූජ්‍ය ඥානසාර හිමි කියයි. සොබාදහමට එරෙහි නොවන කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍යයි. ජනපති දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව අමතමින් කියයි. ඉන්දියාවේ සිට නැනෝ පොහොර ගෙන්වන්න ඉන්දිය ගුවන් හමුදාවේ සහාය. යම් පලිබෝධනාශක ප්‍රමාණයක් ආනයනයට කැබිනට් අනුමැතිය ඇමති මහින්දානන්ද කියයි. කාබනික පොහොරින් වගා හානි සිදු වුණොත් අනිවාර්යෙන්ම වන්දි ඇමති චමල් පවසයි. රජය ගත්ත තීන්දුව අඩියක් පස්සට ගන්න විපක්ෂ නායක යලි ඉල්ලයි. අයවැයේදී ජනතාවට ලැබෙන දේ නෙවෙයි ජනතාවගෙන් ගන්න වෙයි මුදල් ඇමති බැසිල් කියයි. දේශීය පුවත් වෙතයි ප්‍රථමයෙන් අවධානය. ලබන 3 වනදා තෙල් වරාය විදුලි වෘත්තීය සමිති කොළඹ වටකිරීමට සූදානම් වනවා. ඒ කෙළවර පිටිය LNG බලාගාරයේ කොටස් ඇමරිකාවට ලබා දීමට එරෙහිවයි. ඇමරිකන් නිව් පෝස්ටර්ස් එනර්ජි සමාගමට කෙළවර පිටි 140 කොටස් ලබා දීම මොකක්ද කියන එක අපි කවුරුවත් මේකට දන්නේ නැහැ. ඒ රටට හිත කර ගිවිසුමක් නම් වාම රට හිතරව කියන කාරණේ මතු කරමින් දැවැන්ත විරෝධතාවයක් ගොනු කරන්න තීරණය කරලා තිබෙනවා. අපි විදුලි බල මණ්ඩලේ වැඩ වර්ජන තීන්දුවක් ගත්තා. හැබැයි තුන්වෙනි වැඩ වර්ජනයක් නැහැ. අපි කොළඹට කැදවනවා නඩත්තු කටයුතු කරන සේවකයෝ. වැඩ වර්ජනයක් කියන කාරණේ සම්බන්ධයෙන් අපි වරක් දෙවරක් නෙමෙයි 10000 වාරයක් හිතනවා. අපි ලංකා විදුලි බල මණ්ඩලේ සියලුම සේවකයන්ට කියනවා ලංකා විදුලි බල මණ්ඩලේ පාලන අධිකාරිය ඉඳලා තුන්වෙනිදා මේ සටනට සහාය දෙනවා. මේ ආණ්ඩුවේ දේශප්‍රේම ගැන කට දෙපැත්තෙන් පෙරිපෙරි කතා කරපු විමල් විරස මහත්තයා කිව්වා ඔව් අපි අධිකාරියකට නුවත් ඇවිල්ලා සාක්ෂි දෙන්න ලෑස්ති කියලා. එනිසා අපි වීරවංශ මහත්තයලා අධිකාරියට ගේන්න කටයුතු කරනවා. හෙට එනිසා අපි ආණ්ඩුවට කියනවා දාපල්ලා මර්ධනය කරපල්ලා මර්ධනය අපි සටන් කරනවා උඹලට එරෙහිව මේ රටේ සියලු ජනයා සමග. මේක මේ ආණ්ඩුව පෙරලන කරන උද්‍යෝෂණයක් නෙවෙයි. අපි මේ රජයෙන් ඉල්ලා සිටිනවා බලා මේ කරන වැඩවලින් ආණ්ඩුව පෙරලා ගැනීමේ කටයුත්තක් කරන ඔබතුමන්ලා. අපි එදිනට වැඩ වර්ජනයක් ක්‍රියාත්මක නොකරත් සමස්ත සේවකයෝ විදුලි බල මණ්ඩලයේ සේවකයෝ කොළඹට එමත් එක්ක බිඳවැටුම් ඒ වගේම නඩත්තු කටයුතු වෙලා අපහසුතාවයත් එක්ක සමහර විට ලංකාවේ ගොඩක් ප්‍රදේශවල සමහර වෙලාවට විදුලි විසන්ධිය වෙන්න පුළුවන්. මේ අපි ඔක්කොම අත්වැල පැත්තකට තියෙන විවිධ පක්ෂ පාට පැත්තකට තියලා අපේ ශ්‍රේණි පැත්තකට තියලා අපේ වැටු ප්‍රශ්නේ පැත්තකට තියලා අපේ රටේ ජනතාවට උරුම වෙලා තියෙන සම්පතක් සුරක්ෂිත කරගන්න නිසා කන්න කිසි දෙයකට නෙමෙයි. විදුලිය, ඛනිජ තෙල්, ඒ වගේම වරාය කියන්නේ අත්‍යවශ්‍ය සේවාවක් කියලා ගැසට් කරනවට වඩා හොඳට අපේ මේ සේවකයන් හඳුනනවා. ඇමරිකානු පුරවැසියෙක් මේ රටේ මර්මස්ථාන විකුණලා දැන් යනවා ආගමික ස්ථාන වලට. මම කියනවා මහා නායක හිමිරුවන්ට පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න. ඕවා බලලා ගිහිල්ලා මහා රෑ 12ට ඔය ආගමික ස්ථානත් විකුණලා සල්ලි ටික සාක්කුවේ දාගෙන තමන්ගේ මව් රටට යන්න පුළුවන්. ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීම අද දින සිදු වුණා. ඒ අමාත්‍ය උදේ ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙලෙස ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියක් බිහිවන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවටයි. ණයබරින් මිරිකිලා ඉන්න ශ්‍රී ලංකාවට අනාගතය ගැන තිබෙන එකම බලාපොරොත්තු විදියට අද බිහි වෙන මෙම අධිකාරිය අපිට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දැක්ක දෙයක් තමයි අප්‍රිකාවේ ලතින් ඇමරිකාවේ අත්තුණු ඉරණම ශ්‍රී ලංකාවට අත් නොවෙන්නට අපි මේ ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවලා අමාත්‍යවරයා සතුව තිබුණු නියාමන බලතල මේ අධිකාරියට බාර දුන්නේ. මේ තුලින් වෘත්තීය මට්ටමින් ස්වාධීනත්වයකින් මේ නියාමන කටයුතු සිදු කරලා එක් තනි පුද්ගලයන්
ධනවතුන් වෙනවා වෙනුවට ශ්‍රී ලංකාව ධනවත් රටක් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරගන්න. ඇමතිතුමාගේ පාක්ෂිකයන්, ඥාතීන්, හිතමිතුරන් කිසිවෙක් මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නැහැ. මේ සිටින්නේ මේ විෂයට අදාළ පුද්ගලයන් පමණමයි. දැන් තියෙන ඉතින් ගෑස් සහ තෙල් ගොඩ ගැනීම පමණයි. ඒ වගකීම මේ අධිකාරියට බාරයි. මෙතනදී අපි බලාපොරොත්තු වෙනවා මාර්තු මාසයේ වෙන විට දැනට ගෑස් නිදි නිශ්චිතවම හඳුනාගෙන තිබෙන කැබැල්ල ප්‍රසිද්ධ වෙන්දේසියක් කරලා සුදුසු ආයෝජකයෙක් සඳහා සොයා ගැනීම 2022 මාර්තු මාසයේ වෙන විට ආරම්භ කරන්න. අපිට වැඩිපුරම ඉල්ලුමක් තියෙන දැනට මන්නාරම් ද්‍රෝණියට පමණයි. මේ වෙනකොට ඔබතුමාට ලැබෙන ආණ්ඩුවේ පක්ෂයේ ආණ්ඩුව ඇතුළේ නම් විවේචනය කරන්න නැතුව ඉතින් කියලා විවේචනය කළා මේ යන්න කියන කාරණාව පස්සට ඔබතුමා පස් කළා තියෙනවා. අවාසනාවට සමහරු බලනවා වෙන්න පුළුවන් මේ කෑ ගහන අය යවාගත්තොත් කෙරෙන වැරද්ද සද්ද නැතුව හොඳට කරගන්න පුළුවන් කියලා. දැන් ඔබතුමාට මේ තර්ජනය කරන්නේ දේශපාලනයේ පාලන පුද්ගලෙන් නෙමෙයි. මේකට දෙන්න දෙන උත්තරේ මොකක්ද? පුංචි දරුවෝ නොදන්න කමට සෙල්ලමට කරන දේවල් අපි වැඩි ගණන් ගන්නේ නැහැ. සභාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව පැවති විශේෂ සම්මන්ත්‍රණයට එක්වෙමින්. Excellencies, ladies and gentlemen, නවීන විද්‍යාත්මක ශිල්ප ක්‍රමවේද සහ හුරුපුරුදු භාවිතයන් තුළින් පරිසර විනාශය නොකර කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැංවීම අප හමුවේ ඇති ප්‍රධාන අභියෝගයක්. දශක ගණනාවක් පුරා නිදන්ගත වකුගඩු රෝගය ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව අතර බරපතල ගැටලුවක් නිර්මාණය කරලා තියෙනවා. රසායනික පොහොර අධික ලෙස භාවිතා කිරීම මීට ප්‍රමුඛ හේතුවක් බව ප්‍රකාශ කළ යුතුයි. රසායනික පොහොර ආනයනය කිරීම අවම කිරීමටත් කාබනික කෘෂිකර්මාන්තය දැඩි ලෙස දිරිමත් කිරීමටත් මගේ රජය පියවර ගනිමින් ඉන්නවා. මේ ක්‍රියාව පුළුල් ඇගේමකට ලක් වෙලා තිබුණත් ඊට විවේචන සහ විරෝධතා එල්ල වෙනවා. රසායනික පොහොර සඳහා සහාය දක්වන කණ්ඩායම් වලට අමතරව අස්වැන්න වැඩි කරගන්න පහසු මාධ්‍යයක් විදිහට පොහොර අධික ලෙස භාවිතා කරන්නත් ගොවින් පුරුදු වෙලා. ඔවුන්ගෙනුත් මේ විරෝධතා පැමිණ ඇති අතර ශ්‍රී ලාංකීය පොහොසත් කෘෂිකර්ම උරුමය සලකා බැලීමේදී මේ ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් බව සඳහන් කළ යුතුයි. Excellencies, distinguished delegates, ladies and gentlemen. හරිත කෘෂිකර්මාන්තයට 100%ක්ම පරිවර්තනය වීමට තීරණය කළ ලොව පළමු රට බවට ශ්‍රී ලංකාව පත්ව සිටිනවා. දේශගුණික විපර්යාස සඳහා තිරසර විසඳුම් සහිත හරිත සමාජයක් ආර්ථිකයක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. ඉතිහාසයේ සිටි සහ වර්තමානයේ ජීවත් වන සියලු විද්‍යාඥයින් නයිට්‍රජන් පිළිබඳව කරන ලද සොයා ගැනීම් අගය කළ යුතුයි. නයිට්‍රජන් සොයා ගැනීමෙන් සියවස් ගණනාවකට පසු ශ්‍රී ලංකාවද එම අභියෝගය ජය ගනිමින් සිටිනවා. අහිතකර බැක්ටීරියා අඩංගු චීන පොහොර නැවට කිසිසේත්ම කොළඹ වරායට ඇතුල් වීමට ඉඩ දෙන්නේ නැති බව හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් ද සිල්වා මහතා පවසනවා. ඉන්දියාවේ සිට ගුවන් යාන 6කින් නැනෝ නයිට්‍රජන් පොහොර අද පසරුවේ මෙරටට ඉන්දිය ගුවන් හමුදාවේ සහාය ඇතිව ලැබෙන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ. අහිතකර බැක්ටීරියා අඩංගු බවට දෙවරක්ම තහවුරු වූ චීන පොහොර නැව කොළඹ වරායට ඇතුල්වීමට කිසිසේත්ම අවසර ලබා දෙන්නේ නැති බව හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් ද සිල්වා මහතා පවසනවා. එම නෞකාව කොළඹ වරායට ඇතුල්වීමට මෙතෙක් කිසිදු ඉල්ලීමක් සිදු කර නැති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද නැනෝ පොහොරවල ඉතිරි පොහොර ප්‍රමාණය මෙරටට ප්‍රවාහනයට ඉන්දියානු ගුවන් හමුදාවේ සහාය ලබා දීමට එකඟතාවය පළ වී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. අද හවස ඉන්දියාවේ ඉඳලා ගුවන් යාන 6කින් අපිට නැනෝ නයිට්‍රජන් පොහොර එනවා. නැවෙන් එනකොට පරක් වෙන නිසා අපි ඉන්දිය ගුවන් හමුදාවත් එක්ක කතා කරලා සියලු දේ අපි ගුවනින් කඩිනමින් ගෙන්නනවා. අද ගොවි බිමේ 70%ක් ගොවියෝ වගාව පටන් අරගෙන ඉවරයි. දැන් අද කැබිනට් මණ්ඩලයට මේ දිලීරනාශක සහ පලිබෝධනාශක පිළිබඳ ජනාධිපතිතුමාට පැහැදිලි කරලා අපි ඒ සඳහා අනුමැතිය ගත්තා. ගොවියට වැටෙන්න දෙන්නේ නැහැ. ඓතිහාසික දළදා මාලිගාවේ ඒ අල්ලස්වනු පූජාව අද පැවැත්වුණා. කාබනික වගාවෙන් ගොවිතැන් කර පාඩු සිදු නොහොත් අනිවාර්යෙන්ම වන්දි ලබා දෙන බවයි වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර සිටියේ. අශ්වයන්ගේ යම්කිසි අඩුවක් වුණොත් අපි සහතිකයක් දීලා තියෙනවා. ඒ මහතුරුන්ගේ අලාභය බිඳින්න දෙන්නේ නැහැ. අපි ඒක කොහොම හරි දෙනවා කියලා. මේ රටේ හාල් නැති වුණාට ඉස්සර ගම්වල මයොක්ක මුං ඇටද කවුපි. දැන් පාන් කනවා වෙනකොට නරකද මුං ඇට ටිකක් කෑම. කාබනික පොහොරින් පමණක් මෙරට වගා කටයුතු සිදු කරන ලෙසට රජයගත් තීන්දුව අඩියක් පස්සට ගැනීමට කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ මේ ආණ්ඩුව ලෝක වාර්තාවක් පිහිටවලා තියෙනවා. ලනු කෑම, ගුලි ගිලීම, දිරච්ච ලනු බාර ගන්න.
මේ යථාර්ථයේ පෙනිපෙනි මොකද්ද මේ ආණ්ඩුව කරන්නේ? මේ ආණ්ඩුවට කොන්දක් නැත්ද? බාල පෝරවලට අපිට ගෙවන්න බෑ. බාල පෝර ගෙන්නන්න නෙවෙයි ජනවරම ලැබුණේ කියලා කතා කරන්න බැරිද? ඇලහැර ගොවි ජනපද ව්‍යාපාරයේ රාජ්‍ය ගොවි සංවිධාන 41ක නියෝජිතීන් ආරම්භ කළ අඛණ්ඩ උපවාසයට අදට දින 9ක කාලයක් ගතවනවා. ඊට සහාය දක්වමින් දිස්ත්‍රික්ක 4ක ගොවීන් බකමුණ නගරයේ උපවාස භූමියට විරෝධතාවයෙන් පැමිණියා. ගොවි ජනතාවට ගොවියගේ අයිතිය දෙයිනම් ඉල්ලලා අපේ බල්ලේ පොහොර ඉල්ලා මහවිලච්චිය ගොවීන් අනුරාධපුර ප්‍රදේශයේ දේව කන්නලව්වක්ද සිදු කළා. රටටම බත්දුන් අපගේ පියාණන්ට පවසන්නට ආවාන් අපි අනුරපුරට දෙවියන් අද නම දෙන්නට. ඉන් අනතුරුව ජාතියේ බද්දුන් පියා ලෙස විරුදාවලියලත් මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක්ද සිදු කළා. රන්න ප්‍රදේශයේ ගොවි ජනතාව රසායනික පොහොර ඉල්ලා තංගල්ල අම්බලන්තොට ප්‍රධාන මාර්ගයේ විරෝධතා පාගමනකින් පැමිණ අනතුරුව රන්න නගරයේදී උද්ඝෝෂණයක නිරත වුණා. අනුරාධපුර ඉත්තෑවැව ගොවීන් කාබනික පොහොරින් වී ගොවිතැන් කටයුතු සිදු කිරීම සඳහා බිම් සැකසීම ආරම්භ කර තිබෙනවා. මැදිරිගිරිය ප්‍රදේශයේ දියසෙන්පුර ගොවීන් වගා කටයුතු වලට පෙර ජලය නිකුත් කිරීම සඳහා ඇලවේලි ශුද්ධ පවිත්‍ර කිරීම ආරම්භ කර තිබෙනවා. අයවැයෙන් ජනතාවට ලබා දෙන සහනය කෙසේ වෙතත් ජනතාවගෙන් ගන්න සිදුවෙයි. මේ බව ප්‍රකාශ කළේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතායි. ඒ ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ දිනවල අයවැය ඉදිරිපත් කිරීමට පෙර ආශිර්වාද ලබා ගැනීම සඳහා ආගමික සිද්ධස්ථානවල සංචාරයක නිරතව සිටිනවා. බැසිල් රාජපක්ෂ මහතා ප්‍රථමයෙන්ම දළදා සමිඳුන් වැඳ පුදාගෙන ජනතාවාදී අයවැයක් ඉදිරිපත් කරන බවට මහනා හිමිවරුන් දැනුවත් කළා. එන අනතුරුව ඊයේ දින රුවන්වැලි මහා සෑරදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේ අයවැයට පෙරයි. මේ අතර අද දින ගම්පහ අධිකරණයේ නඩු කටයුත්තකට සහභාගී වෙන අනතුරුව පිටතට පැමිණි මුදල් අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් මෙවර අයවැය කෙසේ වේවිද කියා ප්‍රශ්න කළා. අයවැයෙන් ජනතාවට ලැබෙන දේ නෙවෙයි ජනතාවගෙන් ගන්න වෙයි කියලයි මුදල් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. ඔබතුමා මංගල ඇරය ගැන පොඩ්ඩක් අපිට වචනයක් කියන්න. ඒක රහසක්නේ. ඒ රහසක් මොනවද ජනතාවට ලැබෙන්නේ මොනවද මේක? ජනතාවට ලැබෙන්නේ නෙවෙයි ජනතාවගෙන් ගන්න වෙයි. වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු දේශපාලඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන්. හුඟක් අමාරුයි ආණ්ඩුවට. තව ඉදිරියේදී සමහර විට බඩු මිල ප්‍රශ්නයක් එයි. තව භාණ්ඩවල මිල ඉහළයයි. තව තෙල් පෙට්‍රල් වල මිල ඉහළයයි. අපේ රටේ බැංකුවක් ඉතිහාසයේ ප්‍රථම වතාවට විදේශ රටක පෞද්ගලික ආයතනයක් එක්ක කරපු ගනුදෙනුවකට බ්ලැක් ලිස්ට් කරලා තියෙනවා. කොමිස් කුට්ටි වෙනුවෙන් රට ඔට්ටුවට තියලා සූදු කෙරපු ආණ්ඩුවකට මේකට වග කියන්න සිද්ධ වෙනවා. ගේ ඉඳන් කනවා කියන විදිහේ වැඩපිළිවෙලක් යන්න. ඒව ගැනත් අපි අවබෝධයෙන් පරිස්සමෙන් යා යුතුයි කියන එකත් විශේෂයෙන් මම මේ වෙලාවේදී සිහිපත් කරනවා. විමල් වීරවංශ මැතිතුමාලා ඇතුළු මේ නඩය මේ ඇමති කට්ටකට අපේ අභිමානය අපි පවලා දෙන්නේ. එහෙනම් තවත් මොන මේ ඇමති කට්ට ලෙවකක මේ දේවල් කියන්නේ. ඒ නිසා කොන්දක් තියෙනවා නම් ඔබට තියෙන්නේ මේ ආණ්ඩුව තවත් ආරක්ෂා කරන්න නෙමෙයි. ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන කවදාකවත් ඔය අරගලයක් දිනන්න බෑ. ආණ්ඩුවෙන් එළියට එන්න ඕනේ. ඒ වගේම අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නවනේ 14 දෙනෙක්. අන්න මේ කට්ටියත් එළියට එන්න. මේ ආණ්ඩුව හදපු ඒ පක්ෂ සියලු දෙනාම එකට කටයුතු කරේ නැත්නම් මේක ඉදිරියට යන්න බෑ. පේමන්ට් එකේ කියන කතා නෙමෙයි. අපි එක කණ්ඩායමක් හැටියට ඉන්න ඕනේ. චෝදනා කරනවා නම් ඒ චෝදනා ඔප්පු කරන්නත් ඕනේ. එහෙම නැත්නම් මේ රජයෙන් ඉන්න බෑ. මේ රජයෙන් බැහැලා යන්න කියලා අපි ඉල්ලීම කරනවා. පාස්ක ප්‍රහාරයත් සමග ජනතාවගේ ලේ මතින් බලයටපත් වුණාම මේ රජයට ඉදිරියට යන්න බෑ. ඒකේ සාපය තමයි මේ තියෙන්නේ. දෙවසරක සාපය. දැන් නොවැම්බර් 17 වෙනිදා එළි දක්වන්න හදනවා දෙවසරක සාපය. මන්ත්‍රීකමේ ඉන්නකොට හැදෙනවා ඇමතිකමේ රෝගය. ඇමතිකමේ ඉන්නකොට හැදෙනවා අගමැති හෝ ජනාධිපතිකමේ රෝගය. මොකද ඕක හැදුනට පස්සේ ඇඳුම ගලපෙන්නේ නැතුණත් අඳින්න හදනවා. අර සාමාන්‍ය ධර්මයක් ඇඳන් නෙවෙයි ජාතික ඇඳුමක් ඇඳන් තමයි රැට බුදියෙන්නේ. මොකද අනාගත ජනාධිපතිනේ. එක්ක අනාගත අගමැති. දැන් අන්තිමට ජම්පරේ ඇඳගත්තු ඇත්ති.
විමල් වීරවන්ත මහත්තයා ගම්මන්පිල මහත්තුරු මහින්ද සුළඟක් හදලා මේ මහින්ද සුළඟ රට පුරාම අරගෙන ගිහිල්ලා තමයි අර ජයග්‍රහණය කරන්න ඒගොල්ලෝ කොටස්කාරය වෙච්ච පක්ෂ 11ක් විතර තිබෙන්නේ. ඒගොල්ලන්ගේ කලකිරීම මේ ආණ්ඩුව ඉදිරි ගමනට එච්චර හොඳ නෑ. මහින්ද සුළඟත් මං හිතනවා එමුනම් එතුමාට තිද්ද වෙයි ආපප්පර හරවන්න. එළඹෙන පෙබරවාරි මාසය වන විට කරුණු අධ්‍යයනය කර කෙටුම්පතක් සකස් කර ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම තම කාර්ය සාධක බලකායේ කාර්යභාරය බව පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් පවසනවා. එක් රටක් එක් නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස පත්වීමෙන් පසු ප්‍රථම වරට මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් සුළු ජාතිය අර ජාතිය මේ ජාතිය කියලා කතාවක් නැහැ. එක ජාතියයි. ඒ ශ්‍රී ලාංකීය ජාතිය අපි ගොඩනගමු. අපට බැරි වෙලා තියෙනවා නම් එක අධ්‍යාපනයක් ඇතුළත අපේ දරුවෝ පෙළගස්සන්න. මේ අල්ලපු වැටේ ඉන්න මුස්ලිම් දරුවෙකුට ආනන්ද විද්‍යාලය ඉගෙන ගන්න බැරි නම්, නාලන්ද විද්‍යාලය ඉගෙන ගන්න බැරි නම්, ඒ අයිතිය සහිර විද්‍යාලයේ සිංහල දරුවෙකුට දෙන්නේ නැත්තම්, හින්දු විද්‍යාලයට දෙන්නේ නැත්තම්, අධ්‍යාපනයෙම බෙදලා නම් අපි කොහොමද ජාතික සමගිය සංහිඳියාවක් සංවර්ධනයක් ගැන කතා කරන්නේ? ෆේල් වෙලා තියෙන්නේ සර් නෙමෙයි. ෆේල් වෙලා තියෙන්නේ මේ රටේ නිලධාරී පැලැන්ති. ඒගොල්ලන් දේශපාලනය කරනවා මේක ඇතුලේ. පරිපාලන ක්ෂේත්‍රයේ නිලධාරී 70%ක් නෙමෙයි 80ක් වගේ කියන්න ඕනේ මේ ප්‍රශ්නෙට. අපිව වෙන මානයකට තල්ලු කරලා වෙනත් විදිහකට තමයි අපි දිහා දකින්නේ. ඉතින් ඒ සැකය දුරු කරගන්න නම් විවෘත වෙන්න ඕනේ. විවෘත වූ තරමටයි අපට ප්‍රශ්නට උත්තර හොයන්න පුළුවන්. කොළඹ අගනගරේ දකුණේ මේ ඕන තැනක ඇවිල්ලා කෝවිල් හදනවා නම්, ඒගොල්ලන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා නම් මොකද්ද තියෙන බාධා? හැබැයි ඒ අයිතිය අපිට උතුරු නැති කරලා තියෙනවා. ආර් සම්බන්ධන් මහත්මයා ද්‍රවිඩ සන්ධානයේ නායකතුමාගේ ගෙදර ඒගොල්ලෝ වඳින පුදන දෙවිවරු වගේම විශාල බුද්ධ පින්තූරයක් තියලා එතුමා නමස්කාර කරනවා වන්දනා කරන උදේ හවස. හැබැයි එහෙ ගිහිල්ලා පන්සලක් හදනකොට අනේ අර අහිංසක මිනිස්සු ප්‍රකෝප කරවලා සුමන්තිරන් උසිගන්නනවා. හැබැයි සුමන්තිරන් කොළඹ ඉඳලා මෙහෙ ඕන තැනකට ගිහිල්ලා කාලා බීලා මෙහෙ පන්සලුත් ගිහිල්ලා වැඳලා බුදලා ඔක්කොම කරගෙන අපි ගිහිල්ලා උද්ඝෝෂණ කරනවා. ඒතර කොහෙද මේ ජාතිවාදය තියෙන්නේ? කොහෙද මේ වර්ගවාදය තියෙන්නේ? කවුද මේ ප්‍රශ්න නිර්මාණය කරලා තියෙන්නේ? අපිද? ප්‍රබුද්ධ සාකච්ඡාවක් මේ සම්බන්ධයෙන් ගොඩනගා ගන්න. අපේ ආදරණීය ඒ මුස්ලිම් සමාජයත්, දමිළ සමාජයත්, සිංහල සමාජයත් තේරුම් ගන්න ඕන. දැන් අපට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒක ස්වර්ණමය අවස්ථාවක්, ගෝල්ඩන් ඔපචුනිටි එකක්. අපේ පපුවෙන් අපි හිතන්නේ නෑ වෙන්ව. අපි හිතන්නේ එක ජාතියක්. දමිළ සහෝදරයොත් අපේ සහෝදරයෝ, මුස්ලිම් සහෝදරයොත් අපේ සහෝදරයෝ. හැබැයි මේ කැක්කුම තියෙන්නේ මේක වෙන්ව තියාගෙන අවුල් නිර්මාණය කරන උදවියට. අපි නෙවෙයි නීති හදන්නේ. අපිට පුළුවන් මේ වැඩපිළිවෙල ඉක්මන් කරන්න, මේවට සංශෝධන ඕන නම් සංශෝධන එකතු කරන්න, සහ හඬක් නැති මිනිස්සුන්ගේ හඬ ඒ අදාළ තැනට ගෙනල්ලා මේක ඉක්මන් කරවා ගැනීමේ කාර්යය තමයි අපිට කරන්න වෙන්නේ. මෙන්න අප වෙත දැන් ලැබුණු පුවතක්. ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ISIS සංවිධානයට අයත් සැකකරුවෙකුගේ ජංගම දුරකථනයක් සොයාගත් තොරතුරු වලට අනුව ලාංකිකයින් 702 දෙනෙකු පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ත්‍රස්ත මාතෘ කොට්ටාශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද මේ පිළිබඳව දැනුම් දුන්නා. IS සංවිධානයට සම්බන්ධ බව කියන ඉන්දියා අත්අඩංගුවේ පසුවන WhatsApp ගිණුම පරීක්ෂා කිරීමේදී ශ්‍රී ලාංකිකයින් 702 දෙනා පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා. මීට අදාළ එක් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි ත්‍රස්ත විමර්ශන කොට්ටාශය පවසන්නේ. අන්තර් පළාත් දුම්රිය සේවා අද සිට ආරම්භ වුණා. සංචරණ සීමා ලිහිල් කිරීම යනු කොවිඩ් නැති වූ බවට ලැබුණු සහතිකයක් නොවන බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඊයේ අලුයම 4 සිට පළාත් අතර පනවා තිබූ සංචරණ සීමා ඉවත් කිරීමත් සමග පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට අවසර හිමි වුණා. කෙසේ වෙතත් ඊයේ දිනේ අන්තර් පළාත් බස් රථ සීමිත ප්‍රමාණයක් පමණක් දහවනයට එක් කර තිබූ අතර අද දින බස් රථ දහවනයේ වැඩිවීමක් දක්නට ලැබුණා. පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමත් සමග අන්තර් පළාත් දුම්රිය දුරගමන් සේවා අද සිට ආරම්භ කර තිබෙනවා. දුම්රිය ගමන් වාර 152ක් පමණ ක්‍රියාත්මක වෙනවා. ප්‍රධාන මාර්ගයේ සිදු වූ සංඥා බිඳවැටීමක් නිසා යම් ප්‍රමාදයක් සිදු වුණා දුම්රිය පැමිණීමේ. ඉදිරියේදී තා කඩිනමින් දුරගමන් දුම්රිය මේ ධාවනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඒ අවස්ථාව අපි ලබා දෙනවා බුක් කරලා දුම්රිය යන්න. මේ අතර රාගම සහ පේරලන්ද දුම්රිය ස්ථාන අතර දුම්රිය දෙකක් අද එකිනෙක ගැටී තිබුණා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ එය සුළු අනතුරක් බවයි. පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ආරම්භ කළත් ආසන සංඛ්‍යාවට පමණක් මගින් ප්‍රවාහනය කළ යුතු බව රාජා මාත්‍ය දිලුම් අමනුගම මහතා ප්‍රකාශ කළා. අනිවාර්යයෙන්ම ආසනගත මගී සංඛ්‍යාවේ නීතියට ගරු කළ යුතුයි. පොලිසියටත් අපි ලිඛිතව දැනුම් දෙනවා. තදබල ලෙස මේ නීතිය ක්‍රියාත්මක කරන්නයි කියලා.
පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී ඇතැම් බස් රථ ආසන සංඛ්‍යාවට වඩා මගින් ප්‍රවාහනය කිරීම මෙලෙස දක්නට ලැබුණා. මේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ අද උදෑසන පැවති තත්ත්වයයි. පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී ඔබ මුඛාවරණ ගමන ආරම්භයේ සිටම ගමනාන්තය දක්වා නොකඩවා පැළඳ සිටිය යුතුයි. ඒ කිසිම විටක ඉවත් කිරීමට කටයුතු නොකළ යුතුයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්නේද යන්න පොලිසිය විසින් සොයා බලනවා. සහනයක් වශයෙන් විවිධ සීමාවන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවා. නමුත් ඒවා ඉවත් කිරීම කිසිසේත් කොවිඩ් රටෙන් තුරන්නිච්ච බවට සහතිකයක් නොවේ. ඒකින්ද කොවිඩ් රටේ තිබෙන හින්දා ආසාදිතයන් දිනපතා හමුවන හින්දා රටේ ජනතාව බුද්ධිමත්ව සෑම අවස්ථාවකම අනිවාර්යයෙන්ම මුවාරණයක් පළදගෙන නිවෙස් වලින් පිටතට පැමිණීම වැදගත් වෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන අවේක්ෂණ ඒකකය සහ ශ්‍රී ලංකා පොලිසිය මෙන්ම පොලිස් විශේෂකාර්ය බලකායේ ඩ්‍රෝනයන් ආයෝදාගෙන රථවාහන තදපදය පිළිබඳ සමීක්ෂණයක් සිදු කර තිබෙනවා. එය ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙරට ජනතාවට බූස්ටර් එන්නත ලබා දීම අදින් ආරම්භ වුණා. ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ප්‍රථමයෙන් බූස්ටර් එන්නත ලබා දීම සිදු කරනවා. මේ අතර ඊයේ දින සිදු වූ කොවිඩ් මරණ 17ක් පිළිබඳ තොරතුරු අද පසුරුවේ තහවුරු වුණා. එසේම අද පසුරු වන විට නව කොවිඩ් ආසාදිතයින් 408 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව. ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අද සිට කොරෝනා 3 වන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබා දීම ආරම්භ වුණා. එලෙස ලබා දෙන්නේ ෆයිසර් එන්නතයි. කොරෝනා රෝගීන් සඳහා ඉදිරි පෙළ ගැටෙන සෞඛ්‍ය සේවකයන් ත්‍රිවිධ හමුදාව ගෝන්තොටුපළ වරාය සහ සංචාරක කර්මාන්තයේ යෙදෙන පිරිස් හට මෙලෙස බූස්ටර් එන්නත ප්‍රථමයෙන් ලබා දීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍යසේල ගුණවර්ධන මහතා පැවසුවේ. මෙලෙස බූස්ටර් එන්නතක් ලබා දෙන්නේ කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 6කට පසුවයි. හිතනවා මේ වෙනකොට රටවල් දෙක තුනක් පමණයි තුන්වෙනි එන්නත ලබලා දීලා තියෙනවා. අපි ඒ ගණයට වැටලා තියෙනවා. මොකද හේතුව මේ වෙනකොට 30ට වැඩි ප්‍රමාණය 100%ක් අවසන් කරලා තියෙනවා. සමස්ත ජනතාවගෙන් 70%ක් ඉක්මවා ගොස් තිබෙනවා. අද දින එලෙස යුද හමුදා සමාජිකින් සඳහා බූස්ටර් එන්නත් ලබා දීමේ වැඩසටහන නාරාහින් පිට යුද්ධ හමුදා රෝහලේදී සිදු කෙරුණා. ඒ යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මේ ඉදිරි පෙළ ක්‍රියාකරුවන්ට අනතුරුව වයස අවුරුදු 60ට වැඩි සහ ඉන් අනතුරුව වයස අවුරුදු 30ට වැඩි ඒ ආදී වශයෙන් ඉදිරියේදී අනිත් අයවලුන්ටත් ෆයිසර් එන්නත බූස්ටර් එන්නත වශයෙන් ලබා දීමට ක්‍රියා කරනු ලබනවා. මේ අතර A30 නව කොරෝනා වෛරස් ප්‍රභේදයේ හැසිරීම සහ ස්වභාවය පිළිබඳ අධ්‍යයනයක් සිදු කරමින් පවතින බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. මේ අවදානම තක්සේරු කිරීමක් ඉස්සෙල්ලා කරන්න ඕන. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන අනෙකුත් විද්වතුන් විසින් ඒ පිළිබඳව විද්‍යානුකූලව අධ්‍යයනයක් කරලා ලැබිලා තියෙන දත්ත විශ්ලේෂණය කරලා අපි ඉස්සරෝම යම් ආකාරයකට සම්පූර්ණ 100%ක් නිවැරදි එකක් වෙන්න බෑ. මේ ශනිකව අපි ගත යුතු දෙයක් නිසා හැකි ඉක්මනින් මේ වෛරසය මොකද්ද, මේක මොකද්ද, මේකේ තියෙන ස්වභාවය, මේක හැසිරෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි විද්වත් වාර්තාවක් අපි ඉස්සරලාම ලබා ගන්නවා. මේක මේ මොහොතේ කිරීගෙන යනවා. ඒ අනුව අපිට කළ හැකි උපරිම ක්‍රියාමාර්ග සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරනවා රජයට. රටේ ජනතාවත් බොහෝ වෙලාවට හිතාගෙන ඉන්නවා දැන් කොවිඩ් ඉවරයි කියලා. ඉතාමත්ම සැහැල්ලු හැසිරීමක් අපි මේ අවස්ථාවේදී දකිනවා. කොවිඩ් තවම ඉවර නැහැ. සෞඛ්‍ය ක්‍රමවේද වලට තවදුරටත් අනුගත වීම කියන එක අපි යලි යලිත් අවධාරණය කරනවා. එන්නත් දෙකම ලබාගත් අය උනත් රෝගය ගෙදර ගෙනියන්න පුළුවන්. සෙනග ගැවසෙන තැන්වලට යෑම ගැන සම්පූර්ණයෙන්ම සැලකිලිමත් වෙන්න වෙනවා. මේ අතර කුඩා ළමුන්ට ඇතිවිය හැකි පසු කොවිඩ් තත්ත්වය පිළිබඳ අද ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගුවනි ලියනගේ මහත්මිය පැහැදිලි කිරීමක් සිදු කළා. කැස්සක් ඇති වෙනවා. සමහරලාට පොඩි හුස්ම ගැනීමේ අමාරුකමක් කියනවා. සෙල්ලම් කරාම වෙනදාට වඩා වැඩිපුර මහන්සියක් උදාසීන භාවයක් ඇති වෙනවා. 200ක් විතර රෝග ලක්ෂණ තියෙනවා. පොඩි රෝග ලක්ෂණ තියෙනවා. ඒක හින්දා මේවා ගැන අවබෝධයෙන් සිටීම ගුරුවරියන්ට මේ වැදගත් වෙනවා.
දිවයිනට බලපා ඇති අඩු පීඩන තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ වන විට ජලාශය කිහිපයක වාන්දොරටු විවෘත කර ඇති අතර පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබෙනවා. අඩුපීඩන තත්ත්වය ශ්‍රී ලංකාව ආශ්‍රිතව තවදුරටත් ස්ථානගතව පැවතීම හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. මේ අඩුපීඩන කලාපයේ දැන් ස්ථානගත වෙලා තියෙන්නේ දිවයිනේ බස්නාහිර වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුද් තීරයේ තමයි මේ අඩුපීඩන කලාපය තියෙන්නේ. එතකොට මේ තත්ත්වය යටතේ දිවයිනේ බොහෝ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. తాවකාලිකව තද සුළං වැස්ස සමග බලාපොරොත්තු වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් දීවරහා නායක ප්‍රජාවට කියන්න තියෙන්නේ මේ මුහුදු සීමාව තරමක් රළු වීමේ හැකියාවකුත් තියෙනවා කියන එක තමයි අපි දීවරහා නායක ප්‍රජාවට දැනුවත් කරන්න තියෙන්නේ. පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජලාශ රැසක වාන්දුරුටු මේ වන විට විවෘත කර තිබෙනවා. ඒ හේතුවෙන් ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ. ඒත් සමගින් සියද ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.